වහන්සේ වදාළ උතුම් ධර්ම දේශනාවක් තමයි ශ්‍රවණය කරන්නේ. එතකොට දැන් අපේ ජීවිත ගත්තහම අපි එක තැන් වලට කැමති වෙලා තියෙනවා. ඒ කැමති වෙලා තියෙන්නේ ඒ තැන්වල තියෙන පහසුකම් එක්ක. අපි කියමුකෝ මේ විදිහට අපි මේ පැත්තට කැමතියි කියලා. අපිට ගහකොළන් තියෙනවා. හොඳට හුස්ම ගන්න පරිසරයක් තියෙනවා. නගරයට වඩා ගම අපිට පහසුයි. දැන් මේ වැඩිහිටියයි එහෙම ගමට හරිය කැමතියි. ඇලදොල ගංගා තියෙනවා. වැව් පොකුණු තියෙනවා. ඒ නිසා අපි මේ ගමට හරිය කැමතියි. හැබැයි නගරයේ කෙනෙක් ඉන්නේ වොත් ඒ අය කැමති ඒ තැන්වලට. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පහාරද කියලා අසුරේන්ද්‍රයෙක් කියනවා. මේ පහාරද කියලා කියන්නේ අසුරයන්ට අධිපති කෙනෙක්. අපි තව කෙනෙක් ගැන අහලා තියෙනවා. ඒ තමයි වේපචිත්ති අසුරේන්ද්‍රයා. දැන් මේ අසුර පිරිසට නායකත්වයේ දෙන්නේ තමයි වේපචිත්ති කියලා කියන්නේ, පහාරද කියලා කියන්නේ. එතකොට අපි අද ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතයටයි මහා වර්ගයේ පහාරද සූත්‍රය. මේ හරිය ලස්සන ධර්ම දේශනාවක්. හොඳට හිත පහදා ගන්න පුළුවන්. මේකේ කියවෙනවා දැන් ඉස්සෙල්ලම භාග්‍යවතුන් වහන්සේ වැඩි ඉන්නේ වේරංජාවේ නලේරු කියන ප්‍රදේශයේ කුහුඹ ගසක් යට. කුහුඹ ගස යට භාග්‍යවතුන් වහන්සේ වැඩි ඉන්න වෙලාවේ පහාර දසුරේන්ද්‍රය ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අහනවා පහාර දසුරේන්ද්‍රයන්, දැන් මේ අසුර කොට්ටාස මහා සාගරයේ තමයි අරගෙන. මහා සාගරයේ තමයි ඒ කට්ටියගේ නවාතැන් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා පහාරද මේ මහා සාගරයේ මොන වගේ ආශ්චර්ය අద్భుත කරුණු දැනගෙනද මේ අසුර පිරිස මහා සාගරයට සිත්තලවා වාසය කරන්නේ කියලා. අහනවා එයි මෙච්චර කැමැත්තෙන් මහා සාගරේ වාසය කරන්නේ මොනවාද මේකේ තියෙන ආශ්චර්ය අద్భుත කරුණු කියලා. හොඳට මතක තියාගන්න. දැන් මේ පහාර දසුරේන්ද්‍රයා කාරණා 8ක් කියනවා. ඔය කාරණා 8 පදනම් කරගෙන භාග්‍යවතුන් වහන්සේ කාරණා 8 දේශනා කරනවා. ඒ නිසා මුලින්ම මතක තියාගන්න පහාර දසුරේන්ද්‍රයා කියන කාරණා ටික. ඔන්නේ යා පළවෙනියෙන්ම කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මේ අසුර පිරිස මේ මහා සාගරයට ඇලුම් කරන පළවෙනි කාරණාව තමයි කියනවා මේක අනුපිළිවෙලින් ගැඹුරු වෙන්නේ. අනුපිළිවෙලින් යටට නැමුනේ වෙයි. අනුපිළිවෙලින් ඉදිරියට බර වෙයි. පටන් ගන්නම ප්‍රපාතේ නොවේ. ඒ කියන්නේ මොකද්ද? මේක බහැපු ගමන්ම ගිලෙන්නේ නැහැ, යට වෙන්නේ නැහැ. ඉස්සල්ලාම මහා සාගරයට යනකොට වැල්ල පාගලා. ඊළාට ඔය යටිපතුල් වල වතුර ගෑවිලා. ඊට පස්සේ ටිකින් ටික තමයි මහා සාගරය ගැඹුරු. බහැපු ගමන් මේකේ ඔළුව දක්වා වතුර මේවා වෙලා යට වෙලා ගිලෙන්නේ නැහැ. මේක පිළිවෙලින් තමයි මහා සාගරය ගැඹුරු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඕක කියනවා අපේ කට්ටිය, අපේ අසුර පිරිස මේ මහා සාගරයට ඇලුම් කරන්න හේතුව. ඒක තමයි පළවෙනි කාරණාව කියනවා. ඊට පස්සේ පහාර දසුරේන්ද්‍රයා ඊළඟට කියනවා ස්වාමීන් වහන්සේ ඒ විතරක් නෙමෙයි තවත් කාරණාවක් තියෙනවා. මේ මහා සාගරයේ පිහිටි ස්වභාවයට අනුව මේක වෙරළ මත තමයි තියෙන්නේ. වෙරළ ඉක්මවා යන්නේ නැහැ කියනවා. අපි දැකලා තියෙනවනේ මොකද නේද? මේ වෙරළ ඉක්මවා යනවා. ඒ වෙරළ ඉක්මවා කියන්නේ වෙරළට රැල්ල ගහනවා ආපහු යනවා. වෙරළින් එහාට යන්නේ නැහැ වෙරළ. ඒක තමයි කියලා කියන්නේ මහා සාගරය වෙරළ ඉක්මවා යන්නේ නැහැ කියනවා. ඒක තමයි කියනවා දෙවිනි ආශ්චර්යවත් කාරණාව
මගේ මේ අසුර පිරිස මහා සාගරය නවාතැන් කරගෙන ඉන්න. ඔන්න දැන් කාරණා දෙකක් කියවා. භාග්‍යවතුන් වහන්සේ අහන තවත් කාරණා තියෙනවා. ඔන්න තුන්වෙනි කාරණාව විදිහට මේ පහාර දසරේන්ද්‍රයා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මහා සාගරයේ මලකුණු තියාගන්නේ කියනවා. මහා සාගරයේ මලකුණු තියාගන්නේ මේ මලකුණු වෙරළට ගොඩ ගහනවා කියනවා. අපි ඒක දන්න කාරණයක් නේද? කෙනෙක් මරුණොත් මහා මුහුදට පැනලා ඒ මිනිය ගොඩට ගලනවා. ඒ වගේ කැත දේවල් මලකුණු වගේ දේවල් මහා සාගරයේ තියාගන්නේ ඒව ඔක්කොම ගොඩට ගහනවා. ඕම් අසුරේන්ද්‍රය කිව්ව තුන්වෙනි කාරණාව විදිහට ඔන්න ඔය කාරණාව. ඊට පස්සේ හතරවෙනි කාරණාව කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දඹදිව තියෙනවා ගංගා යමුනා අචිරවතී සරගෝ මහී කියන විශාල ගංගාවල. ඔය විශාල ගංගාවල වතුර ඔක්කොම මහා සාගරයට එකතු වෙනවා. ඔය ජලය ඔක්කොම වතුරට මහා සාගරයට එකතු වුණාට පස්සේ මහා සාගරේ පුළුවන් අපිට කොටස් වලට බෙදන්න මේ තමයි අචිරවතී ගංගාවේ ජලය. මේ තමයි සරගෝ ගංගාවේ ජලය. මේ තමයි මහී ගංගාවේ ජලය. මේ තමයි යමුනා ගංගාවේ ජලය. මේ තමයි ගංගා නංගගේ ජලය කියලා අපිට කොටස් වලට බෙදන්න පුළුවන් මහා සාගරයක ඒ වතුර ඔක්කොම එකතු වුණාම. එහෙම බෑ. මහා සාගරයට කොයි ගංගාවක ජලයක් ගලාගෙන ආවත් මහා සාගරයට ආවට පස්සේ ඒ ජලය ඔක්කොම මොකද්ද? මහා සාගරය. ඒකට අරගගෙන් ආව ජලය මේකගෙන් ආව ජලය කියලා කියන්න බෑ. ඔන්න හතරවෙනි කාරණාව. ඔය නිසා කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අපේ අසුර පිරිස බොහෝ සිත්තලවා වාසය කරන්නේ කියලා. ඊළඟට පස්වෙනි කාරණා විදිහට මේ පහර දසරේන්ද්‍රය කියනවා ලෝකේ යම්තා මහා කුඩා ගංගාවන් ගැලුවා. අහසෙන් කොයිතරම් මහා වැසි වැස්සත් ඒ වැහි වැස්සත් මේ මහා සාගරය අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ කියනවා. එහෙම නේද? දැන් අපි ගත්තාම මේ පැතිවලට නම් වැහැපු ගමන් විශාල වැහි වැහැපු ගමන් ගංගා උතුරනවා, ගම් වතුර ගලනවා, යට වෙනවා, එහෙම වෙනවනේ. හැබැයි කොයිතරම් මේ වතුර ඔක්කොම ගලාගෙන යන්නේ මහා සාගරයට. ඔය වැඩි වතුර ඔක්කොම ගලාගෙන යන්නේ මහා සාගරයට. ඒතර කොයිතරම් වැස්සක්, කොයිතරම් ගංගාවල ජලය ගලාගෙන ආවත් මහා සාගරයට ඒ ජලය වැඩි නැහැ. ඒ වගේ ඒ කාරණාව නිසා කොයිතරම් ගැලුවත් අඩු බවකුත් නැහැ, වැඩි බවකුත් නැහැ. අන්න ඒ නිසා අසුර පිරිස ආසයි කියනවා මේ මහා සාගරයට. ඕක කියනවා ආශ්චර්යයක් වූත පස්වෙනි කාරණාව. ඊළඟට හයවෙනි කාරණාව විදිහට පහර දසරේන්ද්‍රය කියනවා ස්වාමීනි ඔය කොයි ගංගාවල වතුරක් ඇවිල්ලා මේ මහා සාගරයට එකතු වෙනවා. එකතු වෙනවා මේ ඔක්කොම මහා සාගරේනේ. ඔය මහා සාගරේ කොයිතරින් වතුර ටිකක් අරගෙන බිව්වත් ඒ වතුර එකම රසයි කියනවා. මේ වතුර වල තියෙන එකම රසයි කියනවා. ඒ රසය තමයි ලුණු රසය. තීත රස තියෙනවද? පැණි රස තියෙනවද? අපි කියමුකෝ අපි ගිහිල්ලා කොළඹින් වතුර ටිකක් අරගෙන ඊට පස්සේ ගල් කිස්සට ගියාම වෙනදම කෙනවද? එහෙම නැහැ. මහා සාගරයේ කොතනින් වතුර ටිකක් ගත්තත් එකම රසයි, ඒ තමයි ලුණු රසය. ඊළඟට හත්වෙනි කාරණා විදිහට මේ පහරද කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මහා සාගරයේ බොහෝ වටින දේවල් තියෙනවා. රුවන් තියෙනවා, මුතු තියෙනවා, මණික් තියෙනවා, වෛරොඩි තියෙනවා, හක්ගිනි තියෙනවා, සිලා තියෙනවා, පබළු තියෙනවා, රාන් විදි, පද්ම රාග, මසාරගල් කියන ඔය වටිනා දේවල් මේ මහා සාගරේ තියෙනවා. එතකොට ඒ ගොඩාක් වටිනා දේවල් තියෙන නිසා අපේ අසුර පිරිස ඒ නිසා ආසයි කියව මහා සාගරයට. ඔන්න හත්වෙනි කාරණාව. ඊළඟ පහර දසරේන්ද්‍රය කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ
ඒ විතරක් නෙමෙයි මේ මහා සාගරයේ ඉන්නවා විශාල ශරීර තියෙන සත්වයෝ. අපි ඕන් දන්නේ නැති කාරණා. විශාල ශරීර තියෙන සත්වයෝ ඉන්නවා. ඒ තමයි තිමිංගල, තිමිර පිංගල කියන අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ මේ මහමුද ආශ්‍රය කරගෙන වාසය කරනවා. එයාලගේ ශරීර යොදුන් 100ක් දිගයි. යොදුන් 200ක් දිගයි. යොදුන් 300ක් දිගයි. යොදුන් 400 ගණන් දිගයි. යොදුන් 500 ගණන් දිග විශාල ශරීර තියෙන අය මේ මහා සාගරය ඇසුරු කරගෙන ජීවත් වෙනවා. ස්වාමීනි, ඒ නිසාත් අපි මේ මහා සාගරයට බොහෝම කැමතියි කියනවා. බොහෝම ඇලුම් කරනවා කියනවා. ඔන්න දැන් කිව්වා පහාර දසරේන්ද්‍රයා කාරණා කීයක් කිව්වද? 8ක් කිව්වා. මහා සාගරයට ඇයි කැමතියි කියලා කාරණා 8ක් කිව්වා. ඊට පස්සේ අසුරේන්ද්‍රයන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනයට මේ ධර්ම විනයට භික්ෂුන් ගොඩාක් කැමැත්තෙන් ඉන්නවද කියලා අහනවා. ගොඩාක් කැමැත්තෙන් ඉන්නවද අහනවා මේ ධර්ම විනයට. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔව් මගේ මේ ධර්ම විනයට බොහෝ සිත්තරවා වාසය කරන භික්ෂුන් වෙනවා. එතකොට පහාර දසරේන් දහන ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ඒකට කාරණා තියනවාද කියනවා. ඔය ඔබ කිව්ව කාරණා 8ම තමයි කියනවා. සිත්තරවා වාසය කරන්ද මේ මගේ බුද්ධ ශාසනයටත් මේ පිරිස සිත්තරවා වාසය කරන්න මේ කාරණා 8ම තමයි කියනවා. එහෙනම් බලමු කොහොමද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ ආශ්චර්ය අద్భుත කාරණා මොනවාද කියලා. එතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පහාරද මුලින් කිව්වා වගේ දැන් මහා සාගරයේ එකපාරට ගැඹුර නැහැ. ටිකින් ටික තමයි ගැඹුර. ආගේ වගේ මගේ ධර්මයක් එකපාරට ගැඹුර නැහැ කියනවා. ටිකින් ටික තමයි මගේ ධර්මයක් ගැඹුරු කියනවා. ඉස්සල්ලාම කොහොමද? තෙරුවන් සරණ ගිහිල්ලා සිල්වත් වෙලා ශ්‍රද්ධාව ඇති කරගෙන මේ ධර්ම විනය හොඳට ඉගෙනගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරගෙන එහෙමනේ මේ ධර්ම මාර්ගය පුරුදු කරගන්න තියෙන්නේ. එතකොට කෙනෙක් ආව ගමන් මේ ධර්මයට අභිධර්ම ඉගෙන ගන්නවා නම් ඊළඟට ආයතන ධාතු ඊළඟට පංච පාදානස්කන්ධ ඕවාගෙන බලනවා නම් මුලින් කල යුද්ධ කරන්නේ නැතුව ඒ වගේ කරනවා නම් එහෙම නෙමෙයි. එහෙනම් මේ ධර්මයේ පිළිවෙලක් තියෙනවා. යේතේ ධම්මා ආදි කල්යාණං මච්චේ කල්යාණං පරියෝසాన කල්යාණං සත්තං සබ්භ්‍යාංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං. මගේ ධර්මය යේතේ ධම්මා මේ ධර්මය ආදි කල්යාණං මුලත් පිරිසුදුයි මච්චේ කල්යාණං මැදත් පිරිසුදුයි පරියෝසాన කල්යාණං අගත් පිරිසුදුයි. එහෙනම් මේකේ මුල තමයි සීලය, මැද තමයි සමාධිය, අග තමයි ප්‍රඥාව. අපි මෙහෙම ගමු. ලස්සන ගොඩනැගිල්ලක් තියෙනවා. ඔය ගොඩනැගිල්ල වටේට ලස්සන ඉඩමකුත් තියෙනවා. වවපු ලස්සන ඉඩමක්. ඔය ඉඩමට ඇතුල් වෙන්න ගේට්ටුවක් තියෙනවා. මම මේ උදාහරණයක් කියන්නේ. එතකොට ඔය ගොඩනැගිල්ල තට්ටු 37ක් උසයි. තට්ටු 37ක් උසයි ගොඩනැගිල්ල. දැන් කෙනෙක් කොහොමද ඇතුල් වෙන්න ඕනේ ගේට්ටුව අරගෙන. ගේට්ටුව අරගෙන එකපාර ඇතුල් වෙනාට බෑ. ඔය ගොඩනැගිල්ලේ කාමර තියෙනවා යන්න. හරි බාධක තියෙනවා. රවට්ටන අය ඉන්නවා. පරිස්සමට තමයි ඔය ගොඩනැගිල්ලට නගින්න ඕනේ. කාගෙන් හරි අහගෙන තමයි ඔය ගොඩනැගිල්ලට නගින්න ඕනේ. ඔය ගොඩනැගිල්ලේ ඉන්නවා පාර කියන්න පුළුවන් කට්ටියක් තියෙනවා. පාර වරද්දාගත්ත කට්ටියක් තියෙනවා. ඔය ගොඩනැගිල්ලට හරියටම ඔය තට්ටු 37ම නගින්න පුළුවන් විදිහට පාර කියන්න පුළුවන් අයත් තියෙනවා. මගක් නැගලා බහැපු අයත් තියෙනවා. වැරදියට පාර ගිහිල්ලා ගොඩනැගිල්ල අතරම වෙච්ච අයත් තියෙනවා. මේ වගේ මේ ගොඩනැගිල්ලට ඇතුල් වෙන්න තියෙන ගේට්ටුව තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනාට තමයි මේ ගේට්ටුව අරගන්න පුළුවන්. අරගත්තට පස්සේ
මේ ඉඩමේ ඉන්නවා. තිසරේ පිහිටියා ඉන්නවා. මේ ඉඩමේ ඉන්නවා. මේ ගොඩනැගිල්ලට නගින්න දක්ෂ අය. නැගපු අයත් ඉන්නවා. අතරමං වෙච්ච අයත් ඉන්නවා. ලේසි නෑ නගින්න එක. දන්න කෙනෙක්ගෙන් අහගන්න ඕනේ නගින විදිහ. කෙනෙක් හරියාකාරව කියන්නේ දන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙනම් දන්න කෙනෙක්ගෙන් පාර අහගෙන ඔය ගොඩනැගිල්ලට නගිනවා. ඒ දන්න කෙනා තමයි කල්යාණ මිත්‍රයා. ඒ කල්යාණ මිත්‍රයාගෙන් මේ ධර්මය අහගන්නවා. අහගෙන ඔය ගොඩනැගිල්ලේ පළවෙනි තට්ටුව, දෙවෙනි තට්ටුව, තුන්වෙනි තට්ටුව ආදී වශයෙන් ඔය ගොඩනැගිල්ලට නගිනවා. ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය සම්පූර්ණ කරගෙන අවසාන තත්ත්වය කියන්නේ නිවන. එහෙම තමයි ඔය ගොඩනැගිල්ලට නගින්න තියෙන්නේ. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ හරි පිළිවෙල දැනගත්තොත් ආව ගමන් මේ ධර්මයේ ගැඹුරු නෑ. බුදුරජාණන් වහන්සේ මේක හරි ලස්සනට පිළිවෙල දේශනා කරලා තියෙනවා. ඔය ගණක මොග්ගල්ලාන සූත්‍රයේ හරි ලස්සනට භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ පිළිවෙල දේශනා කරලා තියෙනවා. එහෙනම් අපි කල යුත්තේ ඒ පිළිවෙල කොහොමද කියලා දැනගන්න මේ ධර්ම විනය ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තොත් මේ ධර්ම මාර්ගයේ ලේසියෙන් පිළිවෙලට ගමන් කරන්න පුළුවන්. පහරද කිව්වා වගේ මුහුදත් එක පාරට ගැඹුරු නෑ වගේ ඔන්න මගේ බුද්ධ ශාසනයත් එක පාරට ආව ගමන් ගැඹුරු නෑ කිව්වා. ඒකයි කිව්වා මගේ බුද්ධ ශාසනයේ මේ භික්ෂුන් වහන්සේලා මේ ධර්ම විනය සිතලවා වාසය කරන්ට පළවෙනි ආශ්චර්යයක් බෝධ කාරණාව කියලා. අන්න ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පහරද දෙවෙනි කාර්යය. දැන් පහරද කිව්වා මේ මුහුද වෙරළ ඉක්මවාගෙන යන්නේ නැහැ කියලා. වෙරළ ඉක්මවාගෙන යන්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේ තමයි කියලා කිව්වා මේ මගේ බුද්ධ ශාසනයේ සිව්වණක් පිරිස මම පනවලා තියෙන සිල්පද කිසිම හේතුවක් නිසා ඉක්මවා යන්නේ නැහැ කියනවා. ජීවිතය ගියත් සිල්පද නම් ඉක්මවා යන්නේ නැහැ කියනවා. මේ මහා සාගරේ වෙරළ ඉක්මවා යන්නේ වගේ මගේ බුද්ධ ශාසනයේ මේ භික්ෂුන් වහන්සේලා භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන මේ සිව්වණක් පිණිස වාක්‍යවත් තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන සිල්පදයක් නම් ඉක්මවලා යන්නේ නැහැ කියනවා. හරි ලස්සන කතාවක් මට මතක් වෙනවා. ලංකාවේ තිබුණා කම්පුවගම. ඔක කපුගම කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. මේ කපුගම කියන ප්‍රදේශයේ භික්ෂුණීන් වහන්සේලා දෙනම ඉඳලා තියෙනවා. ඔය භික්ෂුණීන් වහන්සේලා දෙනම දවසක් ගංගාවකට යනවා අපේ පහසුවෙන්ට නාන්න යනවා. ගංගාවකට ගිහිලා ඔහොම නනා ඉන්නකොට දැන් ටික වෙලාවක් යනකොට ඈත ඉඳන් ආව කිඹුලෙක් එක භික්ෂුණීන් වහන්සේ නමක් ඇදගෙන යනවා. ගොඩාක් භීතියටපත් වෙච්ච අනිත් භික්ෂුණීන් වහන්සේ කෑ ගහගෙන ගඟෙන් උඩට ඇවිල්ලා උදව් උපකාරයෙන් දෙගෙන දුවනවා. අර භික්ෂුණීන් වහන්සේ කිඹුල ඇදගෙන යනවා. ඔතන හිටිය තරුණේ තියුණු ආයුධයකුත් අරගෙන පයින්නවා ගංගාවට මම බේර ගන්නම් කියලා. පැනලා ඒ කිඹුලා ළඟට පීනගෙන යනවා. පීනගෙන යනකොට අර භික්ෂුණීන් වහන්සේ බය වෙනවා. කිඹුලා ඇදගෙන යන්නේකට නෙමෙයි බය වෙන්නේ. මේ තරුණයා මාව බේරා ගන්නට මගේ කය ස්පර්ශ කරයි. භාග්‍යවතුන් වහන්සේ සිල්පදයක් පනවලා තියෙනවා. මොනම හේතුවක් නිසාවත් භික්ෂුණීන් වහන්සේ නමකගේ කය ස්පර්ශ කරන්න බෑ පිළිමි කෙනෙක්ට. මගේ සිල්පදයට හානි වෙයි කියලා මෙයා කිව්වා. එන්න එපා මගේ ළඟට. එන්න එපා මගේ ළඟට කමන්නේ කියලා. ඒ මොහොතේ බලන සීලයේ තියෙන ආනුභාවය අර කිඹුලා භික්ෂුණීන් වහන්සේ අතාරිනවා. ඒ විදිහට ඒ භික්ෂුණීන් වහන්සේ ගොඩට ඇවිල්ලා විදර්ශනා කළා අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයටපත් වෙලා යන්න බෑ කිඹුලා අල්ලගත්ත නිසා අහසට පැන නැගලා ඉර්ධියෙන් තමයි
ඒ භික්ෂුණීන් වහන්සේ වඩින්නේ. මේ බුද්ධ ශාසනය සිල් ආරක්ෂා කරේ ඒ විදිහට. එතකොට මට මත සීලව මහරහතන් වහන්සේගේ තේර ගාථාවේ තියෙනවා මේ සීලය ගැන හරි ලස්සනට. මට ඒ හින්දා මේ සීලය ගැන පොඩ්ඩක් සීලව මහරහතන් වහන්සේගේ තේර ගාථාවත් මේ වෙලාවේ කියන්න හිතුණා. සීලව මහරහතන් වහන්සේ මෙහෙම වදාරනවා. මේ බුදු සසුනේ පුහුණු කරන්න ඕනේ සීලයමයි. මේ ජීවිතයේදී හොඳට සිල් රැක්කොත් සියලු සම්පත් ලැබෙනවා. නුවණ තියෙන කෙනා සිල් රකින්න ඕනේ සැප තුනක් බලාගෙන. ඒ තමයි ප්‍රශංසාව, ධනලාභය වගේම සුගතියේ ඉපදිලා සතුටු වීම. සිල් රකින්න කෙනාගේ සම්වර ජීවිතය නිසා එයාට ගොඩාක් හොඳ මිතුරන් ලැබෙනවා. ඒ වුණාට දුස්සීල කෙනා පාපී ක්‍රියා නිසා හොඳ මිතුරන්ගෙන් ඈත් වෙනවා. දුස්සීල කෙනා ලබන්නේ ගැරහීමත් අපකීර්තියමත් විතරයි. සිල්වත් කෙනා හැමතිස්සෙම ගුණ කතාවත් ප්‍රශංසාවක් ලබනවා. මුලින්ම පිහිට වෙන්නේ සීලයයි. සීලය කියන්නේ යහපත් ගතිගුණ වලට අම්මා කෙනෙක් වගේ. සියලු ගුණධර්ම වල ප්‍රමුඛයා සීලයයි. ඒ නිසා සීලෙන් පිරිසිදුව තබා ගන්න ඕනේ. සිත මහමුහුද නම් සීලය පෙරලයි. සතුටක් සම්වරයක් ලබා දෙන සීලය හැම බුදු කෙනෙකුගේම පුණ්‍ය තීර්ථයයි. ඒ නිසා සීලෙන් පිරිසිදුව තියා ගන්න ඕනේ. සීලය කියන්නේ අසහාය බලයක්, උත්තම ආයුධයක්, ලස්සන ආභරණයක්, අద్භූත ඇඳුමක්. සීලය කියන්නේ මහා ශාක්‍ය පාලමක්, අති උතුම් සුවඳක්, දස දිසාවට මහමාගෙන යන ශ්‍රේෂ්ඨ සුවඳ විලවුන් කියන්නේ සීලයටයි. සීලය කියන්නේ ගමනක් යන කෙනෙකුගේ රසවත් බත් මුලක්, උතුම් ගමනකට හොඳ වියදමක්, දස දිසාවේ ගමන් කළ හැකි හොඳ වර්ගයේ වාහනයක්. ජීවිතේ නපුරු කරගත්තොත් මේ ජීවිතයේදීම නිന്ദා ලැබෙනවා. පරලොවදී තපායේ ඉපදිලා දුක් විඳින්න සිද්ධ වෙනවා. සීලයක් නැති, එකඟ වූ සිතක් නැති අඥාන පුද්ගලයා හැම තැනදීම දුකට ගොදුරු වෙනවා. ජීවිතය යහපත් කරගත්තොත් මේ ජීවිතයේදීම කීර්තිය ලැබෙනවා. පරලොවදී සුගතියේ ඉපදිලා සතුටු වෙනවා. සිල් රැකලා සිත එකඟ කරගෙන නුවණ ලබාගත් කෙනා හැම තැනකදීම සතුටු වෙනවා. මේ ශාසනයේ සීලය අග්‍ර දෙයක්. නමුත් උතුම්ම දේ ප්‍රඥාවයි. මිනිසුන් අතරත් දෙවියන් අතරත් සීලයත් ප්‍රඥාවත් යන දෙකෙන් ජය ලබා ගන්න පුළුවන්. සීලව මහරහතන් වහන්සේ වදාළ තේර ගාථාව. ඔන්න ඔය විදිහට තමයි සීලය. මේ බුද්ධ ශාසනයේ සීලය කියලා කියන්නේ උතුම් ආභරණයක්. ඒ නිසා අපි සීලය ආරක්ෂා කරගන්න ඕනේ. කොහොමද? මේසී අනුමත්තේසු වච්චේසු බය දස්සාවේ සමාදාය සික්ඛති සික්ඛාපදේසු. අනුමාත්‍ර වරදෙන් බිය දකිමින් සමාදම් වෙච්ච සිල්පද ඊතා ගෞරවයෙන් ආරක්ෂා කරගන්න ඕනේ. සසරේ මහා සැපයක් ලබා දෙන්න, මේ ජීවිතය සැපවත් කරන්න වගේම පරලොව ජීවිතය සැපවත් කරන්න, සුගතිගාමී රැකවරණය ලබා දෙන්න මේ ගෞතම බුද්ධ ශාසනයේම සනාතන රැකවරණය ආරක්ෂා වන ඒ උතුම් නිවනින් සැනසෙන්න තබන අඩිතාලම තමයි සීලය කියලා කියන්නේ. ඒ නිසා රැක ගන්න ඕනේ මේ සිල්පද ඊටාම ගෞරවයෙන් යුතුව සිල්පද ආරක්ෂා කර ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් මගේ බුද්ධ ශාසනයේ මම පණවපු සිල්පද නම් ඉක්මවාලා යන්නේ නැහැ කියලා මගේ ශ්‍රාවකයන්. ඕක තමයි කියනවා මේ බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්ය අద్භූත දෙවෙනි කාරණාව. ඊළඟට පහාර දසුරේන්ද්‍රයා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අසුර පිළිස මහා මුහුදට ආසයි, මේ මහා මුහුදේ මලකුණු තියාගන්නේ නැහැ, ගොඩට ගහනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පහාරද ඔය කොයි විදිහමයි මගේ බුද්ධ ශාසනයේ
මලකුණු නම් තියාගන්නේ ගොඩට ගහනවා කියලා. යම් පුද්ගලයෙක් දුස්සීල වේද, පව් කරයිද, අපිරිසිදු කාය කර්මාදිය ඇතෙක් වේද, සැදවී කරන කටයුතු ඇතෙක් වේද, අශ්‍රමණේකු හිඳ ශ්‍රමණේකු යයි කියයිද, අබ්‍රහ්මචාරීකු හිඳ බ්‍රහ්මචාරීකු යයි කියයිද, ඇතුළත කුණු වූයේ කෙලෙස් වැగిරෙන්නෙක් වූයේ කසල හටගත්තේ වේද සංඝයා ඔහු සමග වාසය නොකරයි. ඔන්න මේ බුද්ධ ශාසනයේ තියෙනවා හැම දැන් අපි ගත්තාම මාසයක් ගෙවෙනකොට සංඝයාට එකතු වෙලා පොහොය කිරීමක් තියෙනවා. උපසම්පදා භික්ෂූන් වහන්සේලා එකතු වෙලා පොහොය කරන්න ඕනේ. ඒකට කියනවා පාවම උදෙසනවා කියලා. ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ සංඝයාට දේශනා කරපු සිල්පද සජ්ජායනා කරනවා. සජ්ජායනා කරන කවුරු හරි සීල් එතකොට එතෙන්ට එන්න ඕනේ ඔක්කොම සිල්වත් වෙනස. තමන්ට සිල්පදේ කැඩිලා තියෙනවා නම් ඒ සිල්පද වලට ප්‍රතිකර්ම කරන්න පුළුවන්. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් අතින් අපි කියපු සිල්පදයක් තියෙනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේට මේ පොළව කොටන්න බෑ. ඊළඟට ඒ ගස්වල අතු සිඳින්න බෑ. ඒවා සිල්පද. එහෙම බැරි වෙලාවක් තුනොත් ඒ ස්වාමීන් ඒවට කියනවා දේශනාගාමී ශික්ෂාපද කියලා. ඒතර ওই දේශනාගාමී ශික්ෂාපද තවත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට කියලා මං අතින් මෙහෙම වුණා කියලා යා සම්වර වෙන්න ඕනේ. සම්වර වෙලා සිල්පද දේශනා කරගෙන ඒවට පිළියම් කරගෙන තමයි ඔය පාවම උදෙසන දවසට උපෝසතය පවත්වන දවසට වැඩම කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එතකොට එතනදී ඒ සිල්පද දේශනා කරද්දී එතන කවුරුත් ඉන්න බෑ අපිරිසුදු සංඝයා. එතන සම්පූර්ණම ඉන්නේ පිරිසුදු සංඝයා. ඔය වගේ බුද්ධ ශාසන ක්‍රමයක් තියෙනවා. දැන් ඒවා බොහෝ දුරට ගිහිලා ඒ තාරණ්‍ය සේනාසනවල ඇතැම් ස්ථානවල ඊටාම ගෞරවයෙන් මේ පොහොය කිරීම සිද්ධ කරනවා. මේ වගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටියේ එදා උපෝසතය කරන දවසක්. ස්වාමීන් වහන්සේලා එකතු වෙලා පාවම උදෙසන දවසක්. එදා භාග්‍යතුන් ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ තමයි මේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නේ. ඒතකොට සංඝ පිරිස ඇතුළට වඩිනවා. එදා භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නේ නැහැ. ඔන්න දැන් රාත්‍රී ප්‍රථම යාමයේ වෙනකම්ම භික්ෂු සංඝයා ඇවිල්ලා ඉඳගෙන අසුන් වල වාඩි වෙලා වැඩ ඉන්නවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිමෝක්ෂය උදෙසන්නේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ බැලුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුරේ කාංශ කරලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි දැන් මේ රාත්‍රියේ ප්‍රථම යාමයට පැමිණියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සියලුම භික්ෂුන් වහන්සේලා වැඩම කරලා ඉන්නේ පාවක උදෙසන සේක්වා කියලා ආරාධනා කරා. භාග්‍යතුන් වහන්සේ නිහඬ වැඩ හිටියා. දැන් තවත් රාත්‍රියේ මධ්‍යම රාත්‍රියකට ආවා. ඒ දේශනා කරේ නැහැ. ඔන්න දැන් ඉලිවින්නත් ළඟයි. ගිහිලා ආයත ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ඉලිවින්නත් ළඟයි මේ පොහොය කරන්න පාම කුදෙසන සේක්වා කියලා ආරාධනා කරා. ආනන්ද භික්ෂු සංඝයා පිරිසුදුයි කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පොහොය කරවදී පාම කුසන්නේ භික්ෂු සංඝයා පිරිසුදුයි කිව්වා. ඔතන හිටියා මුගලන් මහරහතන් වහන්සේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ සියලු භික්ෂුන් වහන්සේලාගේ හිත තමන් සිතින් දැක්කා. දැක්කට පස්සේ දැක්කා මෙතන ඉන්නවා පිරිසුදු භික්ෂුන් වහන්සේ නමක්. මෙයා සීලෙන් සම්බර නැති කෙනෙක්. ඊට පස්සේ ගිහිල්ලා කතා කරලා කිව්වා එළියට වඩින්න අපිට ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න කියලා. තුන් පාරක් කියලා කියවෙන තුනම මුගලන් මහරහතන් වහන්සේ අතින් අල්ලාගෙන පූර්වාරාමෙන් එළියට මේ අයින් කරලා දර වෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මම ආයේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නේ නැහැ. දැන් භික්ෂු සංඝයා ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න කියලා. එදායින් පස්සේ භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරන එක නතර කරා. ඔන්න ඔය විදිහට මේ බුද්ධ ශාසනයේ අපිරිසිදු අය තියාගන්නේ ඒ අය කොටට කරනවා. මේ වගේ
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මහා සාගරයේ මලකුණු තියාගන්නෑ වගේ තමයි මගේ බුද්ධ ශාසනය එහෙම වෙන්නේ කියලා. ඒක ඒ විදිහට නොවුනත් පින් නැති කෙනා අකුසලයට මේ කාලෙත් එහෙමයි සිවුර දාගෙන හොර වැඩ කර ඉන්න බෑ අහු වෙනවා. මිනිස්සු දැනගන්නවා. ඊළඟට සිවුරේ ඉන්න බැරි වෙනවා. මේ වගේ මේ බුද්ධ ශාසනයේ ඔය වගේ මලකුණු ගොඩට ගහනවා වගේ දුස්සීලයිට මේ බුද්ධ ශාසනයේ ඉන්න බැරි වෙනවා. ඊළඟට ඕක තමයි තුන්වෙනි කාරණාව ආශ්චර්ය අద్භූත කාරණාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට පාර දසුරේන්ද්‍රයා කිව්වා මහා නදී මොනවාද ගංගා යමුනා අචිරවතී සරබු මහී කියන ගංගාවල ජලය මේකට මහා සාගරයට එකතු වෙලා ඔය ඔක්කොම ගංගාවල ජලය එකතු වුණාට මේ මහී ගඟේ වතුර මේ ගංගා ජංගාගේ වතුර කියලා නෑ මුහුදට ආවට පස්සේ. එහෙනම් ඔක්කොම මහා සාගරයේ ජලය නැත්තම් මුහුදු වතුර. මේ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ බුද්ධ ශාසනයට එනවා ශාස්ත්‍රීය අය එනවා බ්‍රාහ්මණ අය එනවා වෛශ්‍ය අය එනවා ශුද්‍ර අය එනවා. එවිලා මේ බුද්ධ ශාසනය පැවිදි වෙනවා. පැවිදුණාට පස්සේ මෙයා ආවේ බ්‍රාහ්මණ කුලයෙන්, මෙයා ආවේ ශාස්ත්‍රීය කුලයෙන්, මෙයා ආවේ ශුද්‍ර කුලයෙන්, මෙයා ආවේ වෛශ්‍ය කුලයෙන් කියලා කතන්දර නැහැ කිව්වා. මගේ බුද්ධ ශාසනයට ඇවිල්ලා ඔය කොයි කුලයෙන් ඇවිල්ලා පැවිදුණා ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය පුත්‍රයෝ කිව්වා. සියලුම දෙනා සංඝයා කිව්වා. මේක තමයි ආශ්චර්ය අద్භූත හතරවෙනි කාරණාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. බලන්න දා සුනීත සෝපාක වගේ නීච කුලවල අය මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා පැවිදි වුණා. අරහත්ත්වයටපත් වුණා. දෙවි බඹුන්ගෙන් වන්දනාවට පාත්‍ර වුණා. ඒ වගේ මේ බුද්ධ ශාසනයට ඊටාම දුප්පත් අය, පොහොසත් අය, රජවරු, සිටුවරු ඒ වගේ අයත් ආවා. පහත් කුලවල අයත් ආවා. මේ බුද්ධ ශාසනය ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරගත්තා. සීල සමාධි ප්‍රඥා දියුණු කරගත්තා. සියලු සකල ක්ලේශයන් දුරු කරලා මේ බුද්ධ ශාසනයේ සනාතන පිහිට රැකවරණ ආරක්ෂාවන ඒ නිවනින් සැනසුණා. ඒ නිවනින් සැනසුණු උත්තමයන්ට මේ සියලුම කුලවල අය දෙපා වන්දනා කරා. දෙව් බඹුන් පවා ඒ උත්තමයන් ඉදිරියේ පාදේ පාද ළඟ වැටිලා වන්දනා කරා. මේ බුද්ධ ශාසනය ආශ්චර්යයි අద్භූතයි. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ හතරවෙනි කාරණාව. ආශ්චර්ය අద్භූත. ඊළඟට පහර දසුරේන්ද්‍රයා කිව්වා මහා වැසි වලින් මහා වෙහි වහිනවා කුඩා ගංගා මහා ගංගාවල ජලය එකතු වෙනවා මහා සාගරයට. හැබැයි මේ ගංගාවල ජලය අඩු වෙලි බවක් නැහැ. මේ සාගරයේ ජලය අඩු වෙලි බවක් නැහැ කිව්වා. ඒකලගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පහරද ඔය වගේ තමයි කිව්වා. මගේ බුද්ධ ශාසනය කොයි තරම්වත් මේ බුද්ධ ශාසනයේ ධර්ම මාර්ගය දියුණු කරගෙන දේව බඹුන් පවා මනුෂ්‍ය ලෝකයේ අය පවා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී සැතපෙනවා. නිර්වාණ ධාතුවේ නම් අඩු බවක් වැඩි බවක් නැහැ කිව්වා. ඒකට අපි කොයිතරම් අහලා තියෙනවද නේද මේ බුද්ධ ශාසනය. එදා බුදුරජාණන් වහන්සේ අද වගේ පොයේ දවසක ඇසලපුර පසළොස්වක පොයේ දවසක මිගදායේ පස්වග භික්ෂූන් වහන්සේලාට ධම්සක් පෙරතුම් සූත්‍ර දේශනාව දේශනා කරා. එතකොට මනුෂ්‍ය ලෝකයේ 5 දෙනයි ශ්‍රවණය කරේ. දිව්‍ය ලෝකවල 80 කෝටියක් මේ ධර්මයේ ශ්‍රවණය කරා. මේ ධර්මය කොයිතරම් අවබෝධ කරාද? මේ ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වුණාද? අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් මේ අය පිරිනිවී සැතපුණාද? මොකද්ද මේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව කියලා කියන්නේ? පරිනිර්වාණ ධාතු කීයක් තියෙනවද? සෝපාදිශේෂ පරිනිර්වාණය, අනුපාදිශේෂ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය කියලා පරිනිර්වාණ තුනක් තියෙනවා.
සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා කියනවා. ඔන්න එදා බුදුරජාණන් වහන්සේ දස බිම්බරක් මාර සේනාව පරාජයටපත් කරා. පරාජයටපත් කරලා සකල කෙලෙසුන් දුරු කරලා එදා බෝධි මූලයේදී සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබා ගත්තා. එදා අපේ බුදුරජාණන් වහන්සේ සකල ක්ලේශයන් දුරු කරා. සෝපාදිශේෂයි. කෙලෙස් පිරිණි වුණා. ඒකට කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා. කෙලෙස් පිරිණි වුණා. ආයි බුදුරජාණන් වහන්සේගේ මෙහෙම කෙලෙසයක් තියෙනවා කියලා දෙවියෙක්ටවත් බ්‍රහ්මයෙක්ටවත් මාරයෙක්ටවත් කියන්න බෑ. අපේ බුදුරජාණන් වහන්සේ සකල ක්ලේශයන් දුරු කරා. ඒකට කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා. ඊළාට අපේ බුදුරජාණන් වහන්සේ එදා වෙසක් සඳ නැගෙන රාත්‍රියේ ඒ කුසිනාරාවේ සාලරුක් සෙවණේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී සැතපුණා. බුදුරජාණන් වහන්සේ කයත් අතහැරියා. ඒකට කියනවා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව කියලා. අන්න ඔය විදිහට කෙලෙස් පිරිනිවෙනවා, කයන පිරිනිවෙනවා. ඒකට කියනවා අනුපාදිශේෂ පරිනිර්වාණය කියලා. එතකොට මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය කොයිතරම් රහතන් වහන්සේලා, කොයිතරම් අය නිවන් අවබෝධ කරගත්තද? ඒ සියලු දෙනාම අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී සැතපුණා. හැබැයි නිර්වාණ ධාතුවේ අඩු බවක් වැඩි බවක් නැහැ කියනවා. ඕක කියනවා මේ බුද්ධ ශාසනයේ පස්වෙනි ආශ්චර්ය අద్භූත කාරණාව. ඊළඟට හයවෙනි කාරණාව විදියට පහළ දසරේන්ද්‍රය භාග්‍යතුන් වහන්සේ කිව්වේ මොකද්ද? මේ මහා සාගරයේ ජලය කොතනින් ගත්තත් එකම රසයි. මහා සාගරයේ ජලයේ තීතර හයි කියලා එකක් තියෙනවද? පැණි රහයි කියලා තියෙනවද? කිවුලයි කියලා තියෙනවද? කොතනින් හරි ගත්තට පස්සේ දැන් අපි දන්නවනේ මෙහෙනම් ලිදක් යපුවොත් සමහර ලිම් වල වතුර කිවුලයි. සමහර ලිම් වල වතුර බොන්න බෑ. ඒ වගේද මොදේ කොතනින් ගත්තත් එකම රසයි. ඒ තමයි දුරු රස. ඒ වගේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මගේ ධර්මය කොතනින් ගත්තත් එකම රසයි කියනවා. මගේ ධර්මයේ කොතනින් ගත්තත් මේ ධර්මයේ බෑහෙන්නේ විමුක්ති රසමයි කියනවා. අපි එක එක ධර්ම පරයයන් ඉගෙන ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ හැම ධර්ම දේශනාවක තියෙන්නම සසර දුකින් නිදහස් වෙන විමුක්ති රසයමයි. සසරට බැඳෙන කිසි දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ. ඉපදීමක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ. අසෝචි ටිකක් ගත්තත් ගොඩක් ගත්තත් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. නැවත ඉපදීමක් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතනින් ගත්තත්, ගාථාවක් ගත්තත්, එතකොට උදානයක් ගත්තත්, සූත්‍රයක් ගත්තත්, ඔය කොයි ධර්ම පරයයක් ගත්තත් මේ හැම ධර්මයක්ම බෑහෙන්නේ විමුක්ති රසයමයි, සසර දුකින් නිදහස් වීමමයි. ඔන්න ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ ධර්මයේ හයවෙනි ආශ්චර්ය අద్භූත කාරණාව තමයි මගේ ධර්මයේ කොතනින් ගත්තත් වැයෙන්නේ විමුක්ති රසයමයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණාව දේශනා කරන පහරද කිව්වා මේ මොහොතේ බොහෝ වටිනා දේවල් තියෙනවා. රුවන් තියෙනවා, මුතු තියෙනවා, මණික් තියෙනවා, ඔය වගේ හක් තියෙනවා, ගොඩාක් වටිනා දේවල් තියෙනවා කිව්වා. පහරද මගේ බුද්ධ ශාසනයේ ඔයිට වඩා වටිනා දේවල් ගොඩාක් තියෙනවා කිව්වා. මගේ බුද්ධ ශාසනයේ වටිනා කියන මුතු මැණික් ගොඩාක් ආකාරයක් කිව්වා. මනාද බුද්ධ ශාසනයේ තියෙන වටිනා දේවල් 37ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පහරද මගේ බුද්ධ ශාසනයේ තියෙන වටිනා මුතු මැණික් තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීර්ය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල,
සත්‍ය බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ සත්‍තිස් බෝධිපාර්ශවීය ධර්ම තමයි මගේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තුව කියලා. ඔන්න. දැන් අපි හිතමු අපිට නිදානයක් හම්බුණා කියලා හිතන්නකො. මුතු හම්බුණා, මැණික් හම්බුණා, රත්තරන් හම්බුණා කියලා හිතන්න. ඔය සියලු දේවල් ඔයාලා විකුණලා සල්ලි කරලා ඔයාලගේ මේ ජීවිතේ සපවත් කරනවා. ඔයාලට පුළුවන් ද ඒ හේතුවෙන් සසර දුකින් නිදහස් වෙන්න. සසර දුක නිදහස් වීම පැත්තක තියමු. ඒ හේතුවෙන් පුළුවන් ද සුගති ලෝකෙක ඉපදෙන්න. සතර අපායේ නිදහස් වෙන්න පුළුවන් ද හේතුවෙන්. අපිට කොයිතරම් මුදල් තිබ්බත්, කොයිතරම් සල්ලි තිබ්බත්, කොයිතරම් සෙනග හිටියත්, කොයිතරම් පරිවාර සම්පත්තිය හිටියත්, කොයිතරම් යාන වාහන තිබ්බත්, කොයිතරම් සැප සම්පත් තිබ්බත් අපිට පුළුවන් ද සසර දුකින් නිදහස් වෙන්න. ඒ සල්ලි වලින්, ඒ ධනෙන්, ඒ පිරිස් බලයෙන් ඒකින් අපිට බෑ. මරණයෙන් නිදහස් වෙන්න පුළුවන්. බෑ. එහෙනම් මේ ධර්මයේ තුල විතරයි සතර අපායන් නිදහස් වෙන්න පුළුවන්. මේ ධර්මයෙන් විතරයි සුගති ලෝකෙක ගිහිල්ලා ඉපදෙන්න පුළුවන්. දෙවියන් අතර යන්න පුළුවන් මේ ධර්මයෙන් විතරයි. බ්‍රහ්ම ලෝකෙක යන්න පුළුවන් මේ ධර්මයෙන් විතරයි. සසර දුකින් නිදහස් වෙන්න ඉපදෙමින් මැරෙමින් ගමන් කරන මේ ගෝර සසරට වැටෙමින් යන මේ සංසාර චක්‍රයෙන් කාලයකට සත්තු වෙලා, කාලයකට සර්පයෝ වෙලා, කාලයකට පෙරේතයෝ වෙලා, කාලයකට මහා දුක් ඇති නිරේට වැටිලා ආව සසර කපි මේ යන්නේ. මේ සසර ගමනේ අපිට කලාතුරකින් ලැබුණේ මේ බුද්ධ ශාසනය. දුර්ලභව ලැබුණේ මේ මනුෂ්‍ය ජීවිතය. මනුෂ්‍ය ජීවිතය සසරේ එනකොට ඕන තරම් මනුෂ්‍ය වෙලා සසරේ ඉපදෙන්න ඇති. හැබැයි බුදු කෙනෙක්ගේ ධර්මය අපට අහන්න ලැබුණේ බොහොම දුර්ලභව. ඒ නිසා සසර දුකින් නිදහස් වෙන්න නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැහෙන්න ඕනේ. පින කියලා කියන්නේ මොකද්ද කියලා දැනගත්තේ. පව කියලා කියන්නේ මොකද්ද කියලා දැනගත්තේ. මේක කරොත් හොඳ දෙයක් වෙන්නේ, මේක කරොත් නරක දෙයක් වෙන්නේ, මේක කුසලය, මේක අකුසලය කියලා දැනගත්තේ සම්මා සම්බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මේ කාලෙත් අපිට අහන්න ලැබිච්ච නිසා. නැත්තම් අපි අදට පින කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. පව කියලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. කුසලයේ කියන්නේ මොකද්ද දන්නේ නැහැ. අකුසලයේ කියන්නේ මොකද්ද දන්නේ නැහැ. හිතූ දේවල් කරලා මේ සසරට වැටිලා ගහගෙන යන්න තිබ්බ ජීවිතයක් තමයි අපිට උරුමුනේ. හැබැයි ඒ උරුමුණ ජීවිතේ වටිනාකම තමයි බුද්ධ ශාසනයක් මේ මනුස්ස ජීවිතයත් එක්ක මුණ ගැනීම. ඒ නිසා අපිට බුද්ධ ශාසනය මුණ ගැහිච්ච නිසා අපිට කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණා. ඒ කල්යාණ මිත්‍ර ඇසුර ලැබිච්ච නිසා ඒ කල්යාණ මිත්‍රයන් මාර්ගයෙන් අපිට සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ අපි තුලින් කාරණා දෙකක් ඇති කරගන්න ඕනේ. බාහිරින් ලැබෙන කාරණා දෙකයි. බාහිරින් ලැබෙන කාරණා දෙක තමයි සද්ධර්ම ශ්‍රවණයත්, කල්යාණ මිත්‍ර ඇසුරත් බාහිරින් ලැබෙනවා. තමා දක්ෂ වෙන්න ඕනේ තමා තුලින් කාරණා දෙකක් ඇති කරගන්න. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ කරුණු කාරණා නුවණින් විමසන්න ඕනේ. ඊළඟ එක තමයි ධම්මානු ධම්ම ප්‍රතිපදාව. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඕනේ. හතර පොයට සිල් ගන්න ඕනේ. ඊළඟට නිත්‍ය සීලේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරා පංචිල් සමාදන් වෙලා ඒ පංචිල් පද ආරක්ෂා කරන්න ඕනේ. නැත්තම් කොහොමද අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි නියසිරට ගත් පස්තික බවට පත් වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මහා පොළොව වගේ පිරිසක් සතර පායේ යන්නේ කියලා. නියසිරට ගත් පස්තික වගේ සුළු පිරිසක් තමයි සුගති ලෝකෙට යන්නේ කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඒ නියසිරට ගත්ත පස්තික වගේ ප්‍රමාණයට
අපි එකතු වෙන්න ඕනේ. එකතු වෙන්න නම් බෑ නිකන් ඉඳලා. අපි මේ ධර්ම මාර්ගය පුරුදු කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ ඒ සත්‍තිස් බෝධිපාර්ශ්වය ධර්මය තමයි මගේ බුද්ධ ශාසනයේ මේ වටිනා දේවල් කියලා දේශනා කරා. වටිනා මුතුමැණික් කියලා දේශනා කරා. එහෙනම් ඒ වටිනා මුතුමැණික් වල ප්‍රයෝජනය ඒ මුතුමැණික් උපදා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔන්න ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අටවෙනි කාරණා විදිහට පහර දසුරේන්ද්‍රයා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ මේ මහා සාගරයේ ඉන්නවා තිමිංගල තිමිර පිංගල ගාන්ධර්ව නාග ආදී යොදුන් 100 යොදුන් 200 යොදුන් 300 ආදී විශාල ශරීර තියෙන සත්ත්ව කොටාස විශාල සත්ත්ව කොටාස බලගත් සත්ත්ව කොටාස මේ මහා සාගරයේ ජීවත් වෙනවා. ඒ නිසා මේ මහා සාගරයට මේ අසුර පිරිස සිත් තලවා වාසය කරනවා කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ බුද්ධ ශාසනයේ ඔය වගේ තමයි කිව්වා. ඔය වගේ බලගතෝ සතුන්ට නිවාසයක් මේ බුද්ධ ශාසනය. කවුද මේ බුද්ධ ශාසනයේ බලගත් සත්ත්ව කොටාස? මේකේ ඉන්නවා සේක අසේක කියලා කොටස් දෙකක්. සේක කියන්නේ මොකක්ද? හික්මෙනවා කියන එක. අසේක කියනවා හික්මුණා කියන එක. කවුද එතකොට මේ හික්මෙන හික්මුණා අය? බුදුරජාණන් වහන්සේ දේශනා කරා මගේ බුද්ධ ශාසනයේ බලගත් අය තමයි සෝතාපන්න මාර්ගයේ ගමන් කරන කෙනා. සෝතාපන්න කෙනා. සකදාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා. සකදාගාමී කෙනා. අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා. අනාගාමී කෙනා. අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා. රහතන් වහන්සේ. ඔන්න මගේ බුද්ධ ශාසනයේ බලගත් සත්‍යයන්. මගේ බුද්ධ ශාසනය බලගත් සත්‍යයන්ට නිවාසයක්. එතකොට මේ බුද්ධ ශාසනයේ ඔන්න ඔය වගේ සත්‍ය කොටාසයන්ට නිවාසයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට බලන්න දැන් මම කිව්වා සේක අසේක කියන අය ගැන. එතකොට මොකද්ද සේක කිව්වේ? හික්මෙන, අසේක කිව්වේ හික්මුණා කියන එක. එතකොට ඔය අයගෙන් සෝතාපන්න මාර්ගයේ ගමන් කරන කෙනා සෝතාපන්න. සකදාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා සකදාගාමී. අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා අනාගාමී. අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා කියලා ඔය හත් දෙනාට කියනවා සේක කියලා. ඔය හත් දෙනාම හික්මෙන්න ඕනේ ධර්ම මාර්ගයේ. අසේක කියලා කියනවා ඔය ධර්ම මාර්ගය සම්පූර්ණ කරගත්ත බුදුරජාණන් වහන්සේගේ ළය මඩලින් උපන්න ඒ රහතන් වහන්සේට කියනවා අසේක කියලා. ඔන්න අසේක පුද්ගලයෝ එක්කෙනයි සේක පුද්ගලයෝ හත් දෙනයි. ඔන්න ඔය අට දෙනා තමයි මගේ බුද්ධ ශාසනයේ බලගත් අය කියලා දේශනා කරන්නේ. ඔන්න ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ පහාර දසුරේන්ද්‍රයාට මේ බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්ය අద్భుත කාරණා අට දේශනා කරා. හරි ලස්සනයි. එතකොට බලන්න අපි මේ සරණ ගියපු බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි කියනකොට අපි කවුද සරණ ගියේ? මේ තුන් ලෝකයක් දිනපු දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ තුන් ලෝකාග්‍ර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි අපි සරණ ගියේ. සතුටටපත් වෙන්න බුදු සරණ යන්න ලැබීමම මේ ජීවිතයේ ලැබිච්ච උතුම්ම ලැබීමයි. ඊළඟට මේ සසර දුකින් නිදහස් කරන ආදි කල්යාණ මච්චේ කල්යාණ පරියෝසాన කල්යාණ මුල අග මැද පිරිසිදු අප්‍රංශ නැති නිවැරදි මාර්ගය කියලා දෙන නිවැරදි බ්‍රහ්මචර්යාවෙන් යුක්ත මේ ජීවිතේ දකින්න පුළුවන් මනාකොට දේශනා කරපු ධර්මයේ තමයි අපි ඒ වගේම මේ කිව්ව කාරණාට ඒ අඩංගු ඒ අන්තර්ගත කියා නිම කළ නොහැකි බුදුරජාණන් වහන්සේ පවා
ගුරු දෙන්නි ලැබූ ඒ ධර්මයේ තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ සාරා අසංකීය කල්ප ලක්ෂයක් පුරාවට දස පාරමී දස උපපාදක පාරමී ආදී පාරමිතා සම්පූර්ණ කරලා මේ මහා සාගරේ ජලයේ පරදින්න ලේ දන් දීලා මේ මහා පොළවේ පස් පරදින්න මස් දන් දීලා ඒ කාකාරී පාරමිතා සම්පූර්ණ කරගෙන අපේ මහ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා මෙතෙක් ශරීරයට දෙන්න පුළුවන් උපරිම වද වේදනා දීලා මේ හොයාගත් ධර්මය. ඒ ධර්මය එතකොට අපි කොයි තරම්නම් ගෞරවයෙන් ඒ ධර්මය අපි ඉගෙන ගන්න ඕනේද? එහෙම ඒ ධර්මය ගෞරවයෙන් ඉගෙන ගත්තොත් තමයි අපිට ඒ ධර්මය පිළිගන්නේ. එතකොට බලන්න මේ ධර්මයට ගරු කරපු උත්තරමයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරපු උත්තරමයෝ සකල ක්ලේශයන් දුරු කරලා මේ සසර දුකින් නිදහස් වුණා. ඒ උත්තරමයෝ මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිරිසරණ රැකුනේ ලබා ගත්තා. අපි මහා සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ ආදී උත්තමයන් පරපුරෙන් පැවතෙන ඒ මහා සංඝ රත්නයයි ඔබ සතුටු වෙන්න ඕනේ. කොයිතරම් සතුටු වෙන්න ඕනේද? මේ විදිහට අපිට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා මේ තිසරණ සරණය පිහිටන්න ලැබුණේ අපිට මේ මනුස්ස ජීවිතේ ලැබිච්ච නිසා. ඒ වගේම තමයි මේ මනුස්ස ජීවිතේ ඒකත් වඩා දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච නිසා. ඒ නිසා අපිට වෙන සරණක් නැහැ. අපි සියලු දෙනාම අසරණයි. අසරණයි අපි සියලු දෙනාම සතර අපායට යමු වෙච්ච පිරිසක්. කොයි මොහොතේ හරි අපි මේ සසර අපායෙන් නිදහස් වෙනවා නම් ඒ නිදහස් වෙන්න එකම මාර්ගය තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්ම මාර්ගය. එහෙනම් සද්ධානුසාරී වෙලා ධම්මානුසාරී වෙලා හොඳට මේ මාර්ගාංග පුරුදු කරගෙන ඒ මාර්ගාංග දියුණු කරගෙන ඒ ආර්ය ශ්‍රාණික මාර්ගය වඩාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ රැකවරණේ ආරක්ෂාව වන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මපරයය ඒ පහාරද සූත්‍ර දේශනාව රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්වත් සියලු දෙනාටම ඒකාන්තයෙන්ම උපකාරක ධර්මයක් වේවා. සාදු